අයිබෝවන්. අද අපි ඉගෙන ගමු රොහියෝ පත්‍රවල යටි අපිචර්මී සිවිවල අඩංගු සෛලවල ද්‍රාව්‍ය විභවය නිර්ණය කරන්නේ කොහොමද කියලා. රොහියෝ පත්‍රවල යටි අපිචර්මී සිවිවල අඩංගු සෛලවල ද්‍රාව්‍ය විභවය නිර්ණය කිරීම. දැන් මේ ප්‍රායෝගිකයේ ප්‍රධාන අරමුණු කීපයක් තියෙනවා. පළවෙනි ප්‍රධාන අරමුණ තමයි මෞලිකතාවයේ එකක් වන සුක්‍රෝස් ද්‍රාවණයක් ආධාරයෙන් විවිධ සාන්ද්‍රණයන්ගෙන් යුත් ද්‍රාවණ 6ක් සාදා ගැනීම. මම ඔයගලන්ට කියලා දෙනවා මුලින්ම මෞලිකතාවයේ එකක් වන සුක්‍රෝස් ද්‍රාවණය අපි හදාගන්නේ කොහොමද කියලා. ඒ ද්‍රාවණය හදාගත්තන් පස්සේ ඒ ද්‍රාවණයේ ආධාරයෙන් ඔයගොල්ලන්ට සිද්ධ වෙනවා ඉතිරි ද්‍රාවණ 6 සාදා ගන්න. අපි බලමු කොහොමද මෞලිකතාවයේ එකක් වන සුක්‍රෝස් ද්‍රාවණයක් හදාගන්නේ කියලා. සුක්‍රෝස් රසායන සූත්‍රය කාබන් 12යි හයිඩ්‍රජන් 22යි ඔක්සිජන් 11යි. මේ තමයි රසායනික සූත්‍රය. දැන් අපි බලමු සුක්‍රෝස් වල අණුක භාරය කීයද කියලා. කාබන් තියෙන පරමාණු 12ක්. 12න් වැඩි කරපුවාම 144යි. හයිඩ්‍රජන් පරමාණු 22ක් තියෙනවා. එක වැඩි කරන්න ඕනේ එකෙන්. එතකොට 22යි. ඔක්සිජන් පරමාණු 11ක් තියෙනවා. ඒක වැඩි කරන්න ඕනේ 16න්. එතකොට 176යි. එකතු කරපුවාම 342යි. එතකොට අපිට පුළුවන් සුක්‍රෝස් වලින් ග්‍රෑම් 342ක් අරගෙන ඒක ආසුත ජලය 1 ලීටරයක දිය කරගත්තොත් හදාගන්න මෞලිකතාවයේ එකක් වන සුක්‍රෝස් ද්‍රාවණයක්. සුක්‍රෝස් වලින් ග්‍රෑම් 342ක් අරගෙන අපි ආසුත ජලය 1 ලීටරයක දිය කරනවා. දිය කරපුවාම හදාගන්න පුළුවන් මෞලිකතාවයේ එකක් වන සුක්‍රෝස් ද්‍රාවණයක්. දැන් අපි බලමු මේ පරීක්ෂණය සඳහා අපිට අවශ්‍ය වන විවිධ සාන්ද්‍රණයන්ගෙන් යුත් ද්‍රාවණ මොනවද කියලා. 0.15 m ද්‍රාවණයක් අපිට හදා ගන්න ඕනේ. 0.2 m ද්‍රාවණයක් හදා ගන්න ඕනේ. 0.25 m ද්‍රාවණයක් හදන්න ඕනේ. 0.3ක ද්‍රාවණයක් හදා ගන්න ඕනේ. 0.3යි 5යි m ද්‍රාවණයක් අපි හදා ගන්න ඕනේ. 0.4ක ද්‍රාවණයක් අපිට හදා ගන්න ඕනේ. මේ සෑම ද්‍රාවණයකින්ම අපිට හදා ගන්න ඕනේ මිලිලීටර් 20ක්. මේ හැම එකකින්ම මිලිලීටර් 20 බැගින් හදා ගන්න ඕනේ. එතකොට මේ එකතු කරපුවාම මිලිලීටර් 20 ද්‍රාවණ අපිට හදා ගන්න වෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඒ කියන්නේ මිලිලීටර් 120ක්. අපිට ඒ කියන්නේ අවශ්‍ය වන දල වශයෙන් මිලිලීටර් 150ක ද්‍රාවණයක් තිබ්බොත් හොඳටම ප්‍රමාණවත්. දැන් ලීටරයක් කියන්නේ ඔයගොල්ලෝ දන්නවා මිලිලීටර් කීයක්ද 1000ක්. නමුත් අපිට අවශ්‍ය වෙන ප්‍රමාණය කීයද? උපරිම වශයෙන් මිලිලීටර් 150. එහෙනම් සුක්‍රෝස් ග්‍රෑම් 342ක් මිලිලීටර් 1000ක දිය කරගත්තම අපිට හදා ගන්න පුළුවන් මෞලිකතාවය එකක් වන සුක්‍රෝස් ද්‍රාවණයක්. නමුත් ඇත්ත වශයෙන්ම අපිට සුක්‍රෝස් වලින් මිලිලීටර් 1000ක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ කොච්චරක්ද? මෞලිකතාවයේ එකක් වන සුක්‍රෝස් වලින් මිලිලීටර් 150ක ද්‍රාවණයක්. එහෙනම් ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන්ට තේරෙනවා අපිට දිය කරගන්න අවශ්‍ය සුක්‍රෝස් ප්‍රමාණයත්
342 නෙමෙයි ඊට වඩා අඩු ප්‍රමාණයක්. අපි ඒක බලමු කොච්චර ප්‍රමාණයක්ද කියලා. දැන් අපි හදාගන්න යන්නේ අපි දන්නේ මේ ග්‍රෑම් ගාන. මේ ගාන අපි දන්නේ නැහැ. නමුත් අපි දන්නවා මිලිලීටර් 150ක් හදාගන්න ඕනේ. 1 m වලින් සුක්‍රෝස් වලින්. එහෙනම් මෙහෙම අපිට හදාගන්න පුළුවන් මිලිලීටර් 1000ක අපි දිය කරොත් සුක්‍රෝස් ග්‍රෑම් 342ක් අපිට හැදෙන 1 m ද්‍රාවණයක්. එහෙනම් මිලිලීටර් 150ක දිය කරන්න ඕන සුක්‍රෝස් ග්‍රෑම් ගාන කීයද කියලා බලමු. එතකොට අපිට දැන් මේක මේ මිලිලීටර් මේ මිලිලීටර් අයින් වෙනවා. එතකොට මෙතන 50 ඒවා 3යි, මෙතන 50 ඒවා 20යි. ඒ කියන්නේ 342 වැඩි කිරීම 3 බෙදීම 20. තව පාරක් අපිට සුළු කරන්න පුළුවන් දෙකෙන් බෙදුවොත් 1යි 7යි 1යි මේක දෙකෙන් බෙදුවොත් 10යි. ඒ කියන්නේ 3 එක්වර 3යි 21න් එකදම 2යි බෙදීම 10යි. ඒ කියන්නේ සුක්‍රෝස් ග්‍රෑම් 51.3ක් ආසු ජලයේ මිලිලීටර් 150ක දිය කරොත් අපිට හදාගන්න පුළුවන් සුක්‍රෝස් වලින් මෞලිකතාවය එකක් වන ද්‍රාවණය. මෙන්න මෙහිම ලියා ගන්න පුළුවන්. සුක්‍රෝස් වලින් 51.3ක් ග්‍රෑම් අපි දිය කරනවා ආසු ජලයේ මිලිලීටර් 150ක. එතකොට අපිට හදාගන්න පුළුවන් 1 m ද්‍රාවණය. දැන් ඔයාලට තේරෙනවා සුක්‍රෝස් දිය කරන්න ඕන ප්‍රමාණය ඉතාමත්ම අඩුයි. දැන් මේ වගේ 7න් පංගුවක් වගේ තමයි අපි දිය කරගන්නේ. එතකොට සුක්‍රෝස් ග්‍රෑම් 51.3ක් ආසු ජලයේ මිලිලීටර් 150ක දිය කරලා මෞලිකතාවය එකක් වෙන අපිට සුක්‍රෝස් ද්‍රාවණයක් හදාගන්න පුළුවන්. ඒක තමයි අපේ මව් ද්‍රාවණය. නැත්නම් මූලික ද්‍රාවණය. ඒතර මෙහි විදියට අපිට හදාගන්න පුළුවන් මූලික ද්‍රාවණය. එහෙම නැත්නම් මව් ද්‍රාවණය. දැන් අපි ඒක හදාගන්න හැටි දන්නවා. මම මේක හදලා අවුලන්ට පෙන්නනවා. ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා තවත් ද්‍රාවණ 6ක් හදාගන්න. මේ ද්‍රාවණේ ආධාරයෙන්. දැන් අපි බලමු ඒ ද්‍රාවණ 6 හදාගන්නේ කොහොමද කියලා. පළවෙනිම අපිට හදාගන්න ඕනේ මෞලිකතාවයේ 1.5ක් වන ද්‍රාවණයකින් මිලිලීටර් 20ක්. මේ පළවෙනි එක. ඒක හදාගන්න අපි සමීකරණයක් තියෙනවා n1 v1 සමානයි n2 v2 කියලා. එතකොට මේ තියෙන්නේ පළවන ද්‍රාවණය. මම වෙන පාටකින් ලියන්නම්. මේ තියෙන්නේ පළවන ද්‍රාවණය. මේ තියෙන්නේ දෙවන ද්‍රාවණය. දැන් අපි පළවෙනි ද්‍රාවණ වශයෙන් ගන්නෙ මව් ද්‍රාවණය. එතකොට මව් ද්‍රාවණේ මෞලිකතාවය අපි දන්නවා කීයද? 1 m. අපිට ගණනය කරන්න ඕනේ ඒකෙන් අවශ්‍ය පරිමාව. ඒක තමයි v1 කියන්නේ. එතකොට අපිට හදා ගන්න ඕන ද්‍රාවණය තමයි දෙවෙනි ද්‍රාවණය. ඒකේ සාන්ද්‍රණය දන්නවා අපි 0.15යි m. එතකොට ඒකෙන් අපිට ඕනේ මිලිලීටර් 20ක්. 20යි මිලි. ඕකනේ. එතකොට v1 කියන්නේ 0.15යි m වැඩි කරනවා 20යි මිලිලීටර් වලින් බෙදන්න ඕනේ 1යි m වලින්. කොහොමනේ? එතකොට මේකට සුළු වුණාම ඔයාලට පේනවා 20න් මේ 0.15 වැඩි කරපුවම 3යි මිලිලීටර්. එතකොට ඒ කියන්නේ මව් ද්‍රාවණයෙන් මිලිලීටර් 3ක් අරගෙන අපිට මේ මෙන්න මේ ද්‍රාවණය හදාගන්න පුළුවන්. මේ පළවෙනි ද්‍රාවණය හදාගන්න පුළුවන් මව් ද්‍රාවණේ මිලිලීටර් 3ක් අරගෙන. මම එකක් දැන් කියලා දෙන්න කොහොමද හදන්නේ කියලා. දැන් මෙහෙමයි හදාගන්නේ. මේක නම් මව් ද්‍රාවණය. දැන් එතකොට මේ තමයි මව් ද්‍රාවණය.
අපිට හදාගන්න ඕනේ ඕගොල්ලෝ දන්නවා දැන් මව් ද්‍රාවණයේ තියෙන්නේ සුක්‍රෝස් එකයි m අපි දන්නවා ඒක තියෙන්නේ මිලියට 150යි කියලා. අපිට හදාගන්න ද්‍රාවණේ තමයි පළවෙනි ද්‍රාවණේ 0.15 මෞලිකතාවයක් තියෙන සුක්‍රෝස් ද්‍රාවණයෙන් අපිට හදන්න ඕනේ මිලිලීටර් 20ක්. N1 V1 N2 V2 සමීකරණයෙන් අපි දැක්කා කීයක්ද අපි ගන්න ඕනේ මම මෙතන ලියනනම් N1 V1 සමානයි N2 V2. N1 වල තියෙන 1m V1 අපි ගණනය කරන්න ඕනේ N2 වල 0.15m වැඩි කිරීම V2 20යි. කොහොමනේ? එතකොට V1 එන්නේ 0.15m වැඩි කිරීම 20යි මිලිලීටර් බෙදීම 1m. මේකට මේක අයින් වුණාම V1 කියන්නේ 0.15 වැඩි කිරීම 20යි මිලිලීටර්. ඒ කියන්නේ V1 කියන්නේ 3යි මිලිලීටර්. ඔකුණ අපි ඉස්සලා ආවේ. ඒ කියන්නේ මේ මව් ද්‍රාවණයෙන් අපි ගන්න ඕනේ මිලිලීටර් 3ක්. අරගෙන මේ දෙවෙනි ද්‍රාවණේ නැත්නම් හදා ගන්න පළවෙනි ද්‍රාවණේ සමස්ත පරිමාණය ඇවිල්ලා මිලිලීටර් 20යි. 20ක් නෙවෙන්න ඕනේ. දැන් මෙතනින් 3ක් ගන්නවා. එහෙනම් මෙතන තියෙන්න ඕනේ කීයක්ද? මිලිලීටර් 17ක්. 17යි මිලිලීටර්. මට තේරෙනවනේ මුළු ද්‍රාවණයේ ප්‍රමාණය මිලිලීටර් 20යි. මව් ද්‍රාවණයෙන් 3ක් ගන්නවා නම් තව කීයක් එකතු වෙන්න ඕනද මේකට 20ක් වෙන්න නම් 17යි මිලිලීටර්. ඒ තමයි ආසුත ජලය ගන්න ඕන ප්‍රමාණය. මව් ද්‍රාවණයේ මිලිලීටර් මේ 3 අරගෙන අපි එකතු කරනවා ඒක ආසුත ජලය මිලිලීටර් 17ක්. එතකොට අපිට හැදෙනවා මිලිලීටර් 20ක සුක්‍රෝස් ද්‍රාවණයක්. ඒ ද්‍රාවණයේ සාන්ද්‍රණය 0.15 මවුල්. එතකොට මෞලිකතාවයේ 0.15ක් වන සුක්‍රෝස් ද්‍රාවණයෙන් හැදෙනවා මිලිලීටර් 20ක්. මේ විදිහට තමයි පළවෙනි ද්‍රාවණය හදාගන්නේ. දැන් අපි ඊළඟට බලමු දෙවෙනි ද්‍රාවණය හදාගන්න හැටි මේ විදිහට. දෙවෙනි ද්‍රාවණය වෙන්නේ කොහොමද? 0.2යි මෞලිකතාවයේ 0.2ක් වන ද්‍රාවණයකින් මිලිලීටර් 20ක් හදාගන්න ඕනේ. කොහොමද අපි හදාගන්නේ? ඔයාලා දන්නවා N1 V1 සමානයි N2 V2. ඒතර N1 කියන්නේ මව් ද්‍රාවණයේ සාන්ද්‍රණය. ඒතර මව් ද්‍රාවණයෙන් ගන්න ඕන පරිමාව අපි දන්නේ නැහැ. ඒක තමයි V1 අපි ගන්න කරන්නේ. නමුත් හදා ගන්න ද්‍රාවණයේ සාන්ද්‍රණය වෙන්න ඕනේ 0.2යි m මවුල්. ඒකේ පරිමාව වෙන්න ඕනේ කියන්නේ මිලිලීටර් 20යි. ඕකනේ. එහෙනම් V1 සමානයි 0.2යි මෞලිකතාවයේ වැඩි කිරීම 20යි මිලිලීටර් බෙදීම මේක මේ පැත්තට ගියාම 1යි m. මේ m and මේ අයින් වුණාම 0.2 වැඩි කරන්න ඕනේ 20ෙන්. එතකොට 4යි මිලිලීටර්. ඒ කියන්නේ මව් ද්‍රාවණේ මිලිලීටර් 4ක් ගන්න ඕනේ. මේක හදා ගන්න 4ක් අරගෙන මෙතන කෙටියෙන් අපි ලියමු. මව් ද්‍රාවණයෙන් ගන්න ඕන ප්‍රමාණය මිලිලීටර් 4යි. ඒක අරගෙන ඒතර ආසු ජල එකතු කරන්න ඕනේ කොච්චරද? සමස්ත ද්‍රාවණයේ පරිමාණ මිලිලීටර් 20ක් වෙන්න ඕනේ. එහෙනම් අපි එකතු කරන්න ඕනේ ඒකට ආසු ජල මිලිලීටර් 16ක්. ඔයාලා දන්නවා මව් ද්‍රාවණේ ගන්න පරිමාව මෙච්චරයි. මව් ද්‍රාවණේ මෞලිකතාවයේ මිලිලීටර් 1යි. එතකොට අපිට හැදෙනවා මේ දෙක එකතු කරලා මිලිලීටර් 20ක මෙහෙම මිලිලීටර් 20යි හැදෙනවා 0.2යි මෞලිකතාවයේ තියෙන ද්‍රාවණය. දැන් ඊට උදාහරණ ටික හදාගන්න හැටි බලමු. තුන්වෙනි එක ගත්තොත් 0.2යි 5යි මෞලිකතාවයේ තියෙන ද්‍රාවණය මිලිලීටර් 20ක් හදාගන්න ඕනේ. N1 V1 සමානයි N2 V2. N1 කියන්නේ 1යි m වැඩි කිරීම V1 අපි දන්නේ. N2 කියන්නේ 0.2යි 5යි m වැඩි කිරීම 20යි මිලිලීටර්. ඕකනේ. ඒතර V1 කියන්නේ 0.2යි 5යි මවල වැඩි කිරීම 20යි මිලිලීටර්
බෙදීම 1m. මේකට මේකයින් වුණාම v1 කියන්නේ 5යි 0.25 වැඩි කරන 20න් 5යි මිල්ලි. තුන්වෙනි අවස්ථාවේදී අපිට මෞද්‍රාවණේ මිල්ලියට 5ක් ගන්න ඕනේ. ඒතර මිල්ලියට 5යි. දැන් මම මේක පැහැදිලිව ලියන්නම්. මෙතෙන්දී මෞද්‍රාවණයෙන් අපිට ගන්න ඕන ප්‍රමාණය 3යි මිල්ලිලීටර්. මෙතෙන්දී 4යි මිල්ලිලීටර්. මෙතෙන්දී 5යි මිල්ලිලීටර්. එකතු කළ යුතු ආසුත ජල ප්‍රමාණය. මෙතන 17යි. මෙතන එතකොට 16යි. මෙතන එතකොට 15යි. කොහොම නෙන්නේ? ඊළඟ හතරවෙනි එක 0.3යි. මේකේ මිල්ලියට 20ක් අපි හදා ගන්න ඕනේ. එහෙනම් ඔයාලා දන්නවා n1 v1 සමානයි n2 v2. n1 කියන්නේ 1යි වැඩි කිරීම v1 අපි දන්නේ. n2 කියන්නේ 0.3යි වැඩි කිරීම 20යි මිලිලීටර්. එතකොට v1 කියන්නේ 0.3යි m වැඩි කිරීම 20යි මිලිලීටර් බෙදීම 1යි m. මේකට මේකයින් වුණා 0.3යි බිඳුව වැඩි කරන්න ඕනේ 20න්. ඒ කියන්නේ v1 කියන්නේ 6යි මිලිලීටර්. කියන්නේ මෞද්‍රාවණේ මිලිලීටර් 6ක් ඕනේ. මෙන්න මේක හදාගන්න. එහෙනම් 6යි මිලිලීටර්. එතකොට ආසු ජල එකතු කරන්න ඕනේ නම් කීයද? 14යි මිලිලීටර්. දෙනවා හැම වෙලාවෙම 20යි මිලිලීටර් 20යි මිලිලීටර් 20යි මිලිලීටර් 20යි මිලිලීටර්. ඊළඟ බලමු. පස්වෙනි එක 0.3යි 5යි මෞලිකතාව 0.3යි 5ක් වෙන එකකින් මිලිලීටර් 20ක්. එහෙනම් ආයත n1 v1 සමානයි n2 v2. n1 කියන්නේ 1m වැඩි කිරීම v1 අපි දන්නේ. n2 කියන්නේ 0.3යි 5යි m වැඩි කිරීම 20යි මිලිලීටර්. එතකොට v1 කියන්නේ 0.3යි 5යි මවුල 20යි මිලිලීටර් බෙදීම 1යි m. මේකට මේක ගියාම v1 කියන්නේ 7යි මිලිලීටර්. මේ අවස්ථාවේ අපිට මිලිලීටර් 7ක් එකතු කරන්න ඕනේ. ඒක සමස්ත පරිමාව කියතේ තමයි මිලිලීටර් 20ක් වෙන්න ඕනේ. එහෙනම් අපි ආසු ජලය ගන්න ඕනේ මිලිලීටර් 13ක්. ආසු ජලයේ මිලිලීටර් 13කට අර මෞද්‍රාවණ මිලිලීටර් 7ක් එකතු කරපුවම සමස්ත ද්‍රාවණයේ පරිමාව මිලිලීටර් 20යි. අවසාන එක 6 වෙනි එක 0.4යි මේ මෞලිකතාවය එච්චරයි. ඔකේ මිලිලීටර් 20ක් අපි හදා ගන්න ඕනේ. එහෙනම් අපි ආයෙත් දන්නවා n1 v1 සමානයි n2 v2. n1 කියන්නේ 1m වැඩි කිරීම v1 දාන්නේ. n2 කියන්නේ 0.4 වැඩි කිරීම v2 කියන්නේ 20යි. එහෙනම් v1 කියන්නේ 0.4 m වැඩි කිරීම 20යි මිලිලීටර් 1යි m. එතකොට මේකට මේක අයින් වුණාම අපි දන්නවා 1.4 වැඩි කරන 20න් ඒ කියන්නේ 8යි මිලිලීටර්. ඒ කියන්නේ මේ ද්‍රාවණය හදාගන්න ද්‍රාවණයේ මිලිලීටර් 8ක් අරගෙන එන සමස්ත ද්‍රාවණයේ පරිමාණ මිලිලීටර් 20යි එකතු කරන්න ඕනේ ආසු ජලය මිලිලීටර් 12. 0.4ක මෞලිකතාවයක් තියෙන ද්‍රාවණයකින් මිලිලීටර් 20ක් හදාගන්න පුළුවන්. දැන් අපි දැක්කා කොහොමද අපි ඒ අනික් ද්‍රාවණ හදාගන්නේ කියලා. දැන් මම පෙන්නුවා ඒ ගණනය කිරීම. දැන් මම ඊළඟට ඒ ද්‍රාවණ හදාගන්න හැටි ඔයගොල්ලන්ට පෙන්වනවා.